ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සර්වඥ රාජෝත්තමයන් වහන්සේ විසින් මහා මංගල සූත්‍රාන්ත දේශනාවේදී පහදා වදාළ කාලීන ධම්ම ශ්‍රවණං ඒතං මංගල මුත්තමං කියන මේ බුද්ධ වචනය සුදුසු අවස්ථාවකදී සදහම් පදයක් සවන් දීම මෙලව සුභසෙත පරලොව සුගතිය සාන්ත නිවනගෙන දෙන මහා මංගල ධර්මයක් බව දේශනාවේ සඳහන් වෙනවා. අද මේ දවසේදී ධර්මානුශාසනාවක් කිරීම සඳහා කල්ැතුව අපි බලාපොරොත්තු වී සිටින්නේ. නමුත් මේ ශ්‍රී ඥානාරාම ධර්මායතනස්ත සම්බුද්ධ ශාසනානුග්‍රහ සමිතියේ බලවත් ඉල්ලීම නිසා මේ අවස්ථාව සැලසුණා. විශේෂයෙන් ඊටාම ටික දවසකින් මේ ධර්ම දේශනා වාරයේ සම්පාදනය වී තිබෙන්නේ. එසේ නමුත් විශාල පිරිසක් එක්කාසු වෙලා මේ ශාලා පුරාම තැන්පත් වෙලා ඉන්නේ ඇති දකිනකොට ආසේ දෙවි දේවතාවු සාදුකාර දෙන ඇති. දැන් මේ මොහොතේදී අපි මාතෘකා කරන්න යෙදුනේ ශරුවක්යන් වහන්සේ විසින් සංඝ පිරිස 500 නමක් රහත් ඵලයේ පිහිටුවා වදාළ එසේම තවත් වාසිත භාරද්වාජ කියන සාමණේර දෙනම අරිහතේන පමුණවන්න යෙදුණු දේශනා දෙකක් සම්බන්ධව මාතෘකාවකුයි. අග්ගඤ්ඤ සූත්‍රයේ නමින් ශරුවක්යන් වහන්සේ විසින් මේ වාසිත භාරද්වාජ කියන ත්‍රිවේදී පරප්‍රාප්ත වූ බ්‍රාහ්මණ මානවකයන් දෙදෙනෙකු සසුන්ගත වෙලා ඉන්න අවස්ථාවේදී ශරුවක්යන් වහන්සේ වෙත පැමිණ ඒ ඇත්තන්ගේ නිවෙස්වල ඒ බ්‍රාහ්මණ වංශයේ අය කියන කතාවන් අහලා ශරුවක්යන් වහන්සේ විසින් අග්ගඤ්ඤ සූත්‍රය දේශනා කරන්න යෙදුණා. ඒ දේශනාවෙන් විශේෂයෙන් හඳුන්වන්නේ ලෝකයේ පිළිබඳව අතීත අනාගත යථා තත්ත්වයයි. මේ ගාථානික මාතෘකා කළ දේශනිය හඳුන්වන්නේ ශක්ත සූර්යුග්ගමන සූත්‍රය. ඊළා 500ක් දෙනා වහන්සේ අරිහත්ත්වයට පත් වුණා. ගාථා දෙකේ කෙටි තේරුම පළමුවෙන් අපි තේරුම් ගනිමු. සීලං සමාධි පඤ්ඤාච විමුක්තිච අනුත්තර. ලෝකෝත්තර සීලයත් ලෝකෝත්තර සමාධියත් ලෝකෝත්තර ප්‍රඥාවත් ලෝකෝත්තර විමුක්තියත් ශරුවක්යන් වහන්සේ විසින් ආબોධ කරගන්න යෙදුණා, ප්‍රතිලාභ කරගන්න යෙදුණා. මේ ධර්මයන් ශරුවක්යන් වහන්සේ මනවින් ආબોධ කරගත් බව ඒ පළවෙනි ගාථාවෙන් හැඳින්වෙනවා. ඒ දේශනාවෙහි ඉතිරි ගාථාවේ සඳහන් වෙන්නේ මේවා භික්ෂු සංඝයා වහන්සේට පහදා දීලා ශරුවක්යන් වහන්සේ බෝධි මූලයේදී ක්ලේශ පරිනිර්වාණයට පත් වූ ආකාරය පැහැදිලි කිරීමකුයි. ශරුවක්යන් වහන්සේ වැඩ ඉන්න හැම තැනකදීම ලෝදස බලවදාරන බුදු ඇති. සෑම අලුයම් කාලයක දිනචර්යාවේ තියෙන බොහොම සුළු වේලාවක් අලුයම් කාලයක මහා කරුණා සමාපත්තියට 12 කෝටි ලක්ෂ වාරයක් සමමැදි ඉන්නගි බුදු ඇස විහිදුවන සිරිත. සංඝයා භාගයේ ඒ විදිහටම කරනවා. දවසට 20 කෝටි ලක්ෂ වාරයක්ම මහා කරුණා සමෝතර සමාදිනවා. දවසට දෙවාරයක්ම බුදු ඇසින් ලෝ දෙස බලනවා දසදහසක් වෙල. මේ බුදු ඇස කියලා කියන්නේ අනිකොත් විශේෂ ප්‍රඥා චක්ෂුස් වලට වඩා විශේෂත්වයක් දරන ප්‍රඥා දෙකක්. ඉන්ද්‍රිය පරෝ පරිඥානීය සහ ආශයනුසේ ඥානයි. මේ දෙක විහිදෙව්වාම ඒ දවසේදී සෝවාන් වීමට සකදාගාමි අනාගාමි රහත් වීමට සුදුසු අය මැවි පේනවා.
සමහර කෙනෙක් දමනය කළ යුතුයි නැවි පේනවා. අනුකම්පා කළ යුතුයි නැවි පේනවා. ඒ හැම තැනකදීම සරුවක්ඥන් වහන්සේ අවස්ථානුකූලව ඒ යට පිහිට වෙනවා. එක් අවස්ථාවක වැඩ සිටියා අම්බපාලි වනයේ. ඒ කියන්නේ විශාල මහනුවර රාජකීය උයනක් තියෙනවා අම්බපාල උයනිකේ. අම්බපාලි උයන කියන්නේ ඒ උයන යාම ගහක් ළඟ ඕපපාතිකව පහළ වුණානේ අම්බපාලි ගණිකාව. එතුමිය දෙවඟනක් වාගේ. එතුමියට ඒ උයන පැවරුවා. පසු කාලයක මේ අම්බපාලියට දරුවෙක් උපන්න විමල කොණ්ඩඤ්ඤ කිය. විමල කොණ්ඩඤ්ඤ බුදු සසුනේ පැවිදි වී මහා රහත් භාවයට පත් වුණා. ඊළඟට මේ අම්බපාලි ගණිකා තුමිය ධර්මයේ පිහිටලා තමන්ගේ උයන බුදුපාමොක් සංගරුවනට පූජා කළා. මේ නිසාස්නේ පැවිදි වෙලා සව් කෙලෙසුන්නසා අරිහත්ත්වයට පත් වුණා. එක දිග කතාවක්. මෙන්න මේ උයනේ වැඩි ඉන්න අවස්ථාවක ස්වාමින් වහන්සේලා 500 නමක් වැඩියා භාවනා කමඨාන් ගැන වැඩි විස්තර අසා දැනගන්නට. ඒ ස්වාමින් වහන්සේලාගේ භාවනා වශයෙන් පුරුදු කරමින් තිබුණේ අනිත්‍ය සංඥාව. අනිත්‍ය ලක්ෂණේ තමයි හැමතැනම අරමුණු කරමින් භාවනාව යෙදුනේ. සරුවක්ඥන් වහන්සේට පැමිණියාම සරුවක්ඥන් වහන්සේ ඒ යට ගැළපෙන ධර්ම දේශනාවක් ඉදිරිපත් කළා. ඒකට කියන්නේ සප්ත සූර්යෝද්ගමන සූත්‍රය. සප්ත සූර්ය පාතුභාව සූත්‍රය කියලා කියනවා. ඊළඟට මේ වාසෙට්ට භාරද්වාජ කියන දෙන්න තරුණ වයසේදී බුදු සසුනේ පැවිදි වුණේ දෙමෝපියන්ගේ පවා අකමැත්ත තියෙද්දී. නමුත් මේ දෙන්න බුදු සසුනේ පැවිදි වුණේ මහා වාසනාවකට. මේ දෙන්නත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ ඒ දවස් වැඩ සිටියා මේ පූර්වාරාමේ එලිමානේ සරුවක්ඥන් වහන්සේ සක්මන් කරන තැනට මේ දෙන්න ආවා. පැවිදි වෙච්ච අලුත. ඒ වෙලාවේදී විමසුවා කොහොමද තමන්ගේ ඥාතීන් තමන්ගේ වංශයේ ගුරුවරු ඔයත් යන කොහොමද කියන්නේ? අනේ ස්වාමීනි ඉතුරුවක් නැතුව අපට චෝදනා කරනවා, බනිනවා, ගර්හා කරනවා. ඉතින් සාරුවක්ඥන් වහන්සේ සියල්ල දන්නවා. දැනගෙන මේ දෙන්නා වෙනුවෙනුත් මේ සප්ත සූර්යෝද්ගමන සූත්‍රයට අදාළ විස්තර දේශනාවක් පැවැත්වුවා. දේශනාව අවසානයේදී මේ සාමණේර දෙනමම සෞඛලෙස්නසා රහත් වුණා. දැන් ඊළඟට අපි සලකා බලමු මේ ලෝකයේ පිළිබඳව ඇතිවීම නැතිවීම සියල්ල සවිස්තරව දේශනා කළ සූත්‍ර දෙකක් තමයි අග්ගඤ්ඤ සූත්‍රය සහ සප්ත සූර්යෝද්ගමන සූත්‍රය. විශේෂයෙන් ගෞතම බුදු කෙනෙකුන් වහන්සේ හැර වෙන කිසිම ශාස්ත්‍රවරයෙක් මේක දැක්කේ නැහැ, දේශනා කරලා නැහැ. ඒ නිසාම සාරුවක්ඥන් වහන්සේ ඉදින දේශනා කළා මහණෙනි මා මේ කියන දේශනාව සෝවාන් ආර්යයන් වහන්සේ නමක් හැර කවුද විශ්වාස කරන්නේ? කාටද මේක අදාහ ගන්න පුළුවන් වෙන්නේ? අරුගානේ සෝවාන් වෙලාවත් හිටියනම් තමයි වැටෙන්නේ පිළිගන්නේ කියලා. ඒ තරමට මේ ගැන බොහෝ දෙනා නොදන්නා නිසා නොදැක්ක නිසා සැක කරනවා. එසේ නමුත් යම් කිසි කෙනෙක් අෂ්ට සමාපatti ලාභීව පංච අභිඥා වැඩුවා නම් උබ්බේ නිවාස ඥානෙ උපදවුවාම ඒ තැනැත්තන්ට මේක තේරුම් ගන්න පුළුවන්. ඒ මොකද పూర్වේ නිවාස ඥානෙ දේශනා කළා තියෙන අපේ සරුවක්ඥන් වහන්සේ සූත්‍ර රාශියක. විශේෂයෙන් දස බල දේශනාවන්, එවැගේම ඥාන විභංග දේශනාවන්, මහා සිංහනාද සූත්‍ර දේශනාවන් මේ වාගේ බොහෝ තැන්වල මේ උබ්බේ නිවාස ඥානය ගැන හඳුන්වනවා. විශේෂයෙන් මේ අබුද්ධෝත්පාද කාලවල පවා තාපසවරු අෂ්ට සමාපatti ලාභීව මේ අභිඥා පහ උපදවනවා. එයින් ඒ අත්කන්න පුළුවන් වෙන කල්ප 1000ක්, මේ කල්ප 40ක්. අතීතයේ කල්ප 40ක්, අනාගතයේ කල්ප 40ක් බලන්න පුළුවන්. ඒතකොට ඒ නිසා ඒ අත්කන්න එක සැකයක් ඇති වෙන්නේ නැහැ. එසේ නමුත් ඒ සම්බන්ධ සියල්ලෙන් සියල්ල
දැන වදාළෙත් දේශනා කොට වදාළෙත් අපේ සරුවක්ඥන් වහන්සේ පමණයි. අනිත්‍ය මෙනෙහි කිරීම සඳහා ලෝක තත්ත්වයේ යථා තත්ත්වයෙන් ආબોධ කර ගැනීම පිණිස එයින් තමාගේ සසර ගමන කෙටි කරගෙන මඟඵල නිවන් සුව ලබන්නට මේ දේශනාවන් මහෝපකාරී වෙනවා. අපි සලකා බලමු බොහෝ දෙනා අපි අහලා තියෙනවා කල්ප කියන මේ වචනේ. මේ කල්ප කියන්නේ කල්පනා කොට ගත යුතු කාල පරිච්ඡේදය කියන තේරුමයි කල්පය කියලා කියන්නේ. එවැනි කාල පරිච්ඡේද තියෙනවා හතරක්. ආයුෂ් කල්පය, අන්තර කල්පය, අසංඛ්‍ය කල්පය සහ මහා කල්පය කියන. ආයුෂ් කල්පය කියන්නේ මිනිස්යන්ගේ පරමායුෂයි. දැන් සදිවි ලෝකේ දෙවියන්ගේ ආයුෂ සීමිතයි. බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයන්ගේ ආයුෂ සීමිතයි. මිනිස්යන්ගේ ආයුෂ අසීමිතයි. එක් කාලයකට වසර 10යි ආයුෂ. තව කාලයකට වසර අසංඛ්‍යය දක්වා ආයුෂ තියෙනවා. ඒ කාල පරිච්ඡේදවල මිනිස්යන්ගේ ආයුෂයට කියනවා ආයුෂ් කල්පය. අපේ බුදුරජාන් වහන්සේ පහළ වෙන කාලේ මිනිස්යන්ගේ පරමායුෂ අවුරුදු 100යි. එනිසා උන්වහන්සේ පිරිනිවන් පාන්නේ 3 මාසයකට ඉස්සෙල්ලා ප්‍රකාශ කළා යමකිනම් තථාගතයන් වහන්සේ කල්පයක් හෝ කල්පාවශේෂයක් වැඩ ඉන්නවා කියලා. එතන කල්පය කියවේ ආයුෂ් කල්පය කියන්නේ වසර 100යි. කල්පාවශේෂ කියවේ අවුරුදු 120යි. ඒකට කියනවා ආයුෂ් කල්පය. අන්තර කල්පය කියන්නේ පින්නතුනි වසර 10 සිට අසංඛ්‍යය දක්වා මිනිස්යන්ගේ ආයුෂ වැඩි වෙනවා කියවනේ. දැන් ආදි කල්පයේ මිනිස්යන්ගේ අවුරුදු අසංඛ්‍යයක් ආයුෂයි. දීර්ඝ කාලයක ඇවෑමෙන් මේ ආයුෂ අනුක්‍රමයෙන් බැහැගෙන දස වර්ෂයට බහිනවා. දස වර්ෂයට බැලලා සත්ව විනාශයක් වෙලා ඉතිරි ටික දෙනා කුසල් කරන්න පෙළඹීමෙන් අයමත් අසංඛ්‍යය දක්වා ආයුෂ වැඩිනවා. මෙන්න මේ දස වර්ෂයට බහින කාලයට කියනවා අන්තර කල්පය කියලා. එවැනි අන්තර කල්ප ක්‍රම තියෙනවා තුනක්. ඒ කියන්නේ ශාස්ත්‍ර අන්තර කල්පය, දුර්භික්ෂ අන්තර කල්පය, රෝගාන්තර කල්පය කියලා. මිනිසයන්ගේ సంతාන තුළ ද්වේෂාදික අකුසල් බහුල වීමෙන් දස වර්ෂ කාලයේදී අවියාවද වලින් විනාශ වෙනවා, අපාගාමී වෙනවා. මිනිසයන්ගේ సంతාන තුළ ලෝභය උත්සන්න වීමෙන් දස වර්ෂ කාලයේදී දුර්භික්ෂ වීමෙන් එයින් අන්තර කල්පයෙන් විනාශ වෙනවා. ඒගොල්ලෝ බොහෝ සෙයින් പ്രേත ලෝක උපදිනවා. මෝහය උත්සන්න අකුසල් බහුල වීමෙන් මිනිසයන්ගේ වයස අවුරුදු 10ට බැහැලා එහිදී සත්වයන්ට රෝගාන්තර කල්පය කියලා වසංගත රෝගයන්ගෙන් විනාශ වෙනවා. එයින් මැරෙන වැඩි දෙනා සුගතිගාමී වෙනවා කරුණාව ඇති වෙලා. ඔය විදිහට අන්තර කල්ප 20ක් ගියාම ඒකට කියනවා විවට්ටායි අසංඛ්‍ය කල්පය කියලා. ඒ කියන්නේ මිනිස්යෝ දෙවියෝ ජීවත් වෙන කාලයේ විවට්ටායි අසංඛ්‍ය කල්පය. දැන් ඔය තුන්වෙනි කල්පය පිළිබඳවයි. අසංඛ්‍ය කියලා කියන්නේ වර්ෂ වශයෙන් සංඛ්‍යාවක් කියන්න බෑ. අන්තර කල්ප වශයෙන් 20යි. ඊළඟට ලෝකයෙහි විනාශය ආරම්භ වෙනවා. විනාශය ආරම්භ වීමේ ක්‍රම තියෙනවා තුනක්. ඒ කියන්නේ ගින්නෙන් විනාශ වීමේ ආරම්භය, ජලයෙන් විනාශ වීමේ පිළිවෙල, සුළඟෙන් විනාශ වීමයි කියන කරුණු තුනක් තියෙනවා. මේකට කියනවා ත්‍රිවිධ සංවර්තය කියලා. තුන් ආකාරයේ සංවර්තය කියන්නේ විනාශ වීමේ පිළිවෙල. සංවර්තය තුනක් තියෙනවා මේ විදිහට ගින්නෙන්, ජලයෙන්, සුළඟෙන්. ඒකේ තියෙනවා ධර්මතාවක්. ගින්නෙන් විනාශ වීම සිදු වෙන්නේ කල්ප විනාශය සිදු වෙන්නේ ලෝකවාසී සත්වයන්ට දේශ උත්සන්න වීමේ අකුසල් බහුල වීමෙනුයි. ලෝභ උත්සන්න අකුසල් බහුල වීමෙන් ජලයෙන් විනාශ වෙනවා. මොහ උත්සන්න අකුසල් බහුල වීමෙන් සුළඟින් විනාශ වෙනවා. ගින්නෙන් විනාශ වීමේ කල්ප වාර 17ක් ගියාම තමයි 8 වෙනි එක වතුරින් විනාශ වෙන්නේ. අයමත් ගින්නෙන් 7ක් ගින් 8 වෙනි කල්ප විනාශයේ වතුරින් ඕම ගිහිල්ලා 8 වරක් 64 පිරෙන දවසේදී සුළඟින් විනාශ වෙනවා. ඒ විනාශ වීමේ සීමා තුනක් තියෙනවා.
ගින්නෙන් විනාශ වීමේ සීමාව බ්‍රහ්ම ලෝක 3ක්. ඒ කියන්නේ ආභාසරෙන් යට පරිත්තාභ අපමානාභ ආභාසර කියන තෙන් තුනෙන් යට. එනම් බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම කියන මේ බ්‍රහ්ම ලෝක 3ත් එක්ක විනාශ වෙනවා. වතුරෙන් විනාශ වීමේදී බ්‍රහ්ම ලෝක 6ක් එක්ක විනාශ වෙනවා. මුලින් කියපු 3යි පරිත්තාභ අපමානාභ ආභාසර කියන 3ත් එක්ක 6 විනාශ වෙනවා. සුලංගින් විනාශ වීමේදී බ්‍රහ්ම ලෝක 9ක් විනාශ වෙනවා. පරිත්ත සුභ අපමාන සුභ කින්නක කියන බ්‍රහ්ම ලෝක 3ත් එක්ක 9 විනාශ වෙනවා. ඔය විදිහට සීමා 3ක් තියෙනවා කල්ප විනාශය. ඇත්ත වශයෙන් මේ කියන අවස්ථාවන් එක සක්වලකට නෙමෙයි. සක්වල කෝටි ලක්ෂයක් තියෙන එක මණ්ඩලයක්. සක්වල අනන්තයි කියලා අපේ බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවානේ. එයින් එක එක මණ්ඩල තියෙනවා. ඒවට කියනවා ආඥා ක්ෂේත්‍රය කියලා. දැන් ක්ෂේත්‍ර 3ක් තියෙනවා. ජාති ක්ෂේත්‍රයේ, ආඥා ක්ෂේත්‍රයේ, විෂය ක්ෂේත්‍රය කියලා. ජාති ක්ෂේත්‍රයේට කල්ප තියෙන්නේ මේ සක්වලවල් තියෙන්නේ 10යි. ආඥා ක්ෂේත්‍රයේ සක්වලවල් කෝටි ලක්ෂයක් තියෙනවා. ඒ කියන්නේ අපේ බුදුරජාන් වහන්සේ දේශූ රතන සූත්‍රාන්ත දේශනාවාදී විශේෂ දේශනාවන්ගේ ආනුභාවයේ පවත්නා කාල ප්‍රදේශය. විෂය ක්ෂේත්‍ර කියන්නේ සර්වඥන් වහන්සේට පමණක් අරමුණු වෙන අනන්ත පරිමාණ සක්වලවල් තියෙනවා. එයින් එකවර හැදෙන එකවර නැසෙන මණ්ඩල තියෙන්නේ කෝටි ලක්ෂයේ බැගිනුයි. නිසා කෝටි ලක්ෂයක් සක්වල මේ විදිහට ඇතිවීම නැතිවීම සිදුවෙන හැටි දේශනාව සඳහන් වෙනවා. ගින්නෙන් විනාශ වීමේදී පළමුවෙන්ම සිදුවෙන්නේ කාමාවචර දේවතාවෝ බොහෝම දුක්ඛිත විලාසයෙන් අහසේ ඇවිදගෙන කියනවා තව අවුරුදු ලක්ෂයක් පමණ කල්ප විනාශ වෙනවා. ඒ නිසා කිසි තැනක ඉන්න පුළුවන් වෙන්නේ නැහැ. හැමෝම පන්සිල් රකින්න, පොයාට සීල් රකින්න, මෞපිය උපස්ථාන කරන්න, මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා වඩන්න, ඥාන වඩා බඹලොවට යන්න කියලා කාමාවචර දේවතාවෝ කියාගෙන යනවා. මේක දීර්ඝ කාලයක් පවතින මේ පණිවිඩය. මේකට කියන්නේ කල්ප කෝලාහලය කියලා. ලෝකේ කෝලාහලවල් පහක් තියෙනවානේ, කලබල වීම පහක් තියෙනවානේ. කල්ප කෝලාහලය, බුද්ධ කෝලාහලය, චක්‍රවර්ති කෝලාහලය, මංගල කෝලාහලය සහ මෝහනීය කෝලාහලය කියලා. කෝලාහල කියන්නේ මේ දෙවියන් එක්ක මේ මුළු රටවාසී නැත්නම් මුළු සක්වල වාසී දෙවියන් අතර පැවැත්වෙන මේ පණිවිඩය. ඉතින් මේ කල්ප කෝලාහලයේ සිදු වෙන්නේ අවුරුදු ලක්ෂයකටත් කලින්. මේ විදිහට කල්ප කෝලාහලය ඇති වෙනකොට මිනිස්සු බොහොම බයටපත් වෙනවා. බයටපත් වෙලා අර වාගේ පිළිවෙත් පුරන්න පටන් ගන්නවා. කිසි කෙනෙක් පවක් කරන්නේ නැහැ. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා වඩනවා සියලාදී ගුණ පුරලා. මනුලෝකදී ධ්‍යාන ලැබුණා නම් දෙව්ලොවට ගියන් ධ්‍යාන වඩනවා. ඒ කාලේ දෙව්ලොව මේ දිව්‍ය සම්පත් විඳුණා නෙමෙයි. සියල්ලෝම ධ්‍යාන වඩනවා. ධ්‍යාන වඩා ආභාසයෙන් ඉහළ බඹතලොවට යනවා. සතරාපාගත සත්‍යෝත් ඒ වාගේ නීත විසුදුරු ගත් අය අර ආඥා ක්ෂේත්‍රයේ හැර විෂය ක්ෂේත්‍රයේ කියන ඈත අපාවයන් වලට මාරු වෙනවා. ඒ තන්න ගොඩ එන්න ලැබෙන්නේම නැහැ. අනිත් සියලු දෙනාම අනන්තරයේ කර්මී කළාය පවා ඒ කල්ප විනාශ ආරම්භයේදී ගොඩ එනවා. තිරිසං, പ്രേත, අසුර, නරක ආදී සියලු සත්වෝම අපරාපරිය වේදිනිය කුසල කර්ම තියෙනවා. ඒ ඇතෝ මනුලොවට එනවා, මනුලොවෙන් දෙව්ලොවට යනවා, දෙව්ලොවෙන් ධ්‍යාන වඩා බඹලොව යනවා. කල්ප විනාශයට ලක්ෂයක් අවුරුදු තියෙද්දී වර්ෂාපතනයක් වෙනවා දින 7ක්. ඉන්පස්සේ කවදාකවත් වැහි බිඳුවක් නැහැ. අවුරුදු කෝටි ප්‍රකෝටි අසංඛ්‍ය ගානක් ගියාම මුළු මහත් පොළොව තලයේ පිටින්ම කාන්තාරයක් වාගේ වෙනවා. දහක් වැලක් නැහැ. ඔක්කොම වේලිලා. ඊළඟට දෙවෙනි වරට තවත් ආලෝක මණ්ඩලයක් පහළ වෙනවා. ඒකට ඉතින් සූර්ය මණ්ඩලය කියලා කියනවා සම්මතයේට. නමුත් ඒක දෙවිකන්ගේ විමානයක් නෙවෙයි. ඒ දෙවෙනි එක පහළ වෙනකොට පංචමහා ගංගාව හැර අනිකුත් සියලුම ඇල දොළ වැව් නිරුපකොළ ඔක්කොම ඉදෙනවා. තවත් දීර්ඝ කාලාන්තරයක් යන තැන
තුන්වෙනි සූර්ය මණ්ඩලයේ හැටියට විශාල ආලෝක මණ්ඩලයක් ඇති වෙනවා. ඒක ඇති වුණා පංච මහා ගංගාවල් ඔක්කොම සිඳී වියලී යනවා. තවත් දීර්ඝ කාලයක වැයමින් හතරවෙනි සූර්ය මණ්ඩලයක් උදා වෙනවා. ඒ වෙනකොට විශාල විල් වශයෙන් පැවතුණු චද්දන්ත විල, කර්ණමුණ්ඩ විල, කුණාල විල, චද්දන්ත විල, මන්දාකිණී විල, සිංහ ප්‍රපාත විල, එවැගේම මන්දාකිණී විල, රතකාර විල ආදී විල් හතම විලී යනවා. ඒවා විශාල සාගරවල් වාගේ විසි. ඊළඟ පස්වෙනි සූර්ය මණ්ඩලයකොත් දීර්ඝ කාලයකින් පසු ඇති වෙනවා. මහා මුහුදේ වතුර බිඳුවක් වත් නැතුව හිඳෙනවා. තවත් දීර්ඝ කාලයක වැයමින් පහළ වෙනවා හයවෙනි සූර්ය මණ්ඩලයක්. එතකොට කෝටි ලක්ෂයක් සක්වලේ පිටින්ම එකම දුමානයක් බාටපත් වෙනවා. මේ පොළොව තලයේ සිට බඹතලයේ තුන්වෙනි බඹතලයේ දක්වා කියන්නේ මහා බ්‍රහ්මතලයේ දක්වා එකම දුමානයක් බාටපත් වෙනවා. තවත් දීර්ඝ කාලයක වැයමින් හත්වෙනි සූර්ය මණ්ඩලයේ උදා වෙනකොට මුළු මහත් සක්වලවල් කෝටි ලක්ෂයක් ගිනි ගන්නවා. ඒ ගිනි ජාලාව අතරක් නෑර දැල් වෙලා බ්‍රහ්ම ලෝක තුනක් එක්ක දිව්‍ය ලෝක ඔක්කොමත් එක්ක දවනවා. මේ මහා පොළොව ඔක්කොම පුච්චලා දානවා. මේ ඔක්කොම අහසට නැගෙනවා. ඔය මහා මේරු පර්වත කියන විශාල පර්වත, එවාගෙම අනිකුත් සීලම කඳු මුදු ඔක්කොම අහසට යනවා. ඒ ඔක්කොම ගින්නෙන් පෙච්චිලා මේක බින්දුවක්වත් අලු නැති ඔක්කොම හිඳෙනවා, අවසන් වෙනවා. පපුර දැල්ලුවා වාගේ වෙනවා. මේ කියන සියල්ලම සිද්ධ වෙන්නේ සුළු පටු කාලයක් යනවා නෙමෙයි. අන්තර කල්ප 20ක තරම් දිග කාලයක් ගත වෙනවා. ඒ තරම් පුදුමයි මේ කල්ප විනාශයේ සිදුවීම. ඒ විනාශයලා අවසන් වෙන්නේ අන්තිමේදී අජට ආකාශ වෙන අහසයි මේ මහ පොළොව තිබුණු ප්‍රදේශය ඔක්කොම අජට ආකාශ වෙනවා. අන්ධකාර වෙනවා. උලම් බින්දුවක්වත් නැති වෙනවා. ඒ විදිහට මුළු මහත් ලෝක ධාතු කෝටි ලක්ෂයක් එහෙ පිටින්ම අන්ධකාර වෙනවා. ඔය තත්ත්වයට පත් වෙන්න මහා කල්පයෙන් හතරෙන් එකක් යනවා. ඒ කියන්නේ අන්තර කල්ප 20ක් තරම් කාලයක් යනවා. බඹලෝකීකු බ්‍රහ්මියෝ කෙලෙස් නැති කළා නෙමෙයි ගියේ. ඒ ඇත්තන්නේ තියෙනවා සංයෝජන 10ම. ඒ ඇත්තෝ ඉහළ ඉඳගෙන හිතෙනවා ඕ මේ නැති වෙච්ච බ්‍රහ්ම ලෝක තුන ඇති වෙත්වා. දිව්‍ය ලෝක 6 නැවත ඇති වෙත්වා. මනුලව සකස් වේවා. ඕවයිතින් හිතෙනවා. මොකද ඒ ඇත්තෝ පහළට එන්න බොහොම කැමැති. එක්කෙනෙක් නෙමෙයිනේ. ප්‍රමාණ කරන්න බැරි විශාල ජනකාවක්. ඒ සියල්ලෝම මේවා හිතන්නේ චිත්තේ ප්‍රත්‍ය කරගෙන උතු සමුත්තාන සතර ධාතුන් පහළ වේනවා. පළමුවෙන් ඊටාම සියුම් පොද වැස්සක් ඇති වෙනවා. කල්යන්න ඒක විශාල ධාරානිපාත වර්ෂාවල් බාටපත් වෙනවා. ඒ අතර උඩින් වටින් පිටින් හැමතැනින්ම සුළඟ ඇවිල්ලා ඒ ජලයේ සම්පින්ඩණය කරනවා. සම්පින්ඩණය කරමින් බ්‍රහ්ම ලෝක තුන තිබුණ ඇටියට නිර්මාණය වෙනවා. දිව්‍ය ලෝක 6 තිබුණ ඇටියට නිර්මාණය වෙනවා. මනුලෝ මේ පොළොව තලයේ ගංගා පර්වත භූමි මහා සමුද්‍ර මේවා තිබුණ ඇටියට පිහිටෙනවා. මේවා කෙනෙක් මවනවා නෙමෙයි. ඒ බ්‍රහ්මයන් හිතන සිටිවිල්ල නිසා චිත්තේ ප්‍රත්‍ය කරගෙන උතු සමුත්තානික වශයෙන් මේ ලෝක ධාතු ආරම්භ වෙන්නේ. අත වශයෙන් මේ විදිහට ආරම්භ වෙමිට කියනවා විවට්ට අසංඛ්‍ය කල්පය කියලා. දැන් අද විනාශ වෙමින් තිබිච්ච කාලෙට කියනවා සංවට්ට අසංඛ්‍ය කල්පය. විනාශ වී පවත්නා අන්ධකාර කාලය අන්තර කල්ප 20ක තරම් කාලයක්. ඒකට කියනවා සංවට්ටාය අසංඛ්‍ය කල්පය. ඊළඟට හැදෙමින් පවත්නා කාලයට කියනවා විවට්ට අසංඛ්‍ය කල්පය කියලා. මේ දෙක අසංඛ්‍ය කල්ප 4ක් එකතු වුණාම ඒකට කියනවා මහා කල්පය කියලා. ඔය මහා කල්පයේ තියෙනවා අන්තර කල්ප 80ක ප්‍රමාණයක්. එයින් මේ මිනිස්යෝත් දෙවියොත් ජට බ්‍රහ්ම ලෝක වල තුනක් අය ජීවත් වෙන්නේ අන්තර කල්ප 20ක තරම් කාලයක් පමණයි. අනිත් තුන් කාලයේම මිනිසයන් දෙවියන් මේ පොළොව තලයේ ඇසුරක් නැහැ, දිව්‍ය ලෝක නැහැ, බ්‍රහ්ම ලෝක තුනකුත් නැහැ.
ඔය වගේම වතුරෙන් විනාශ වීමේ අවස්ථාව සිදු වෙන්නේ මේ ගින්නෙන් විනාශ වීම වාර 3ක් මහා කල්ප 3ක් විනාශ 3ක් නෙමේ 7ක් විනාශ වෙලාට පස්සේ අන්තිමේදී වතුරෙන් අර වාගේ කාර වර්ෂාවක් ඇති වුණා. කාරම් වර්ෂාවක්. ඒ කාරම් වර්ෂාවට අහු වෙන ඔක්කොම දී වෙනවා. ඔක්කොම දී වෙලා මේ කෝට්ලස්සක් සක්වලේ පිටෙම ජලාශ වෙනවා. ඒ ජලාශ වෙලා අන්තිමේදී මහා අන්ධකාර වෙලා ජලයත් අවසන් වෙනවා. ඒ විනාශ වීමේ කාලයත් අර වගේ මන්තර කල්ප විශ්වක කාලයක් තිස්සේ විනාශ වෙනවා. එයින් බ්‍රහ්ම ලෝක 6ක් එක්කයි විනාශ වෙන්නේ. අර වගේම කාල පරිච්ඡේදයේ විනාශ වෙමින් පවතින අන්තර කල්ප විශ්වක කාලයක් විනාශ වී අජටාකාශෝ පවතින අන්තර කල්ප විශ්වක කාලයක් එවැගේම හැදෙමින් පවතින අන්තර කල්ප විශ්වක කාලයක් හැදී පවතින අන්තර කල්ප විශ්වක කාලයක්. ඔය විදිහට වතුරෙන් එකවරක් නැවත ගින්නෙන් හතරක් කොහොම ගිහිල්ලා 64 වෙනි වාරයේදී සුළඟින් විනාශ වීම ආරම්භ වෙනවා. ඒ වෙලාවේදී ඇති වෙන සුළඟ නිසා මේ මහා පොළොව අහසට ගන්නවා. ඔක්කොම ගල් පර්වත පවා සුණු විසුණු කරනවා. බඹලව දෙවුණු ඔක්කොම විසුණු කරනවා මේ සුළඟි. කෝටි ලක්ෂයක් සක්වල මුළු ඔක්කොම දුවිලි බාටපත් කරනවා. දුවිලි බිඳක්වත් ඇති නොවන හැටියට විනාශ කරනවා. ඒක මහා විනාශයක් කල්ප 64කට වරයි සිද්ධ වෙන්නේ. ඒකදී බ්‍රහ්ම ලෝක 9ක් එක්ක විනාශ වෙනවා. මෙන්න මේ කියන අවස්ථා තුන මේකට කියනවා සංවර්ත තුන කියලා. ගින්නෙන්, ජලයෙන්, සුළඟෙන්. ඊළඟට විනාශ වීමේ සීමා තුනක් තියෙනවා. ප්‍රථම ධාන තලය, ဒုတိ ය ධාන තලය, තෘතිය ධාන තලය. ප්‍රථම ධාන තලයේ සිට පහළ සියල්ලම ගින්නින් විනාශ වෙනවා. ဒုတိ ය ධාන තලයේ සිට පහළ සියල්ලම වතුරෙන් විනාශ වෙනවා. තෘතිය ධාන තලයේ සිට ඊට පහළ සියල්ලම සුළඟෙන් විනාශ වෙනවා. මෙන්න මේ විදිහේ කල්ප විනාශ වෙන ඇති සරුවක්යන් වහන්සේ දේශනා කරනකොට අර 500ක් ස්වාමීන් වහන්සේලාගේ අර වාසෙට බාරද්වාජ සාමණේර දෙනමගේ පුදුම විදිහේ රෝමෝද්ගමන ඇති වුණා. අවෝ පුදුම අద్භූත සිද්ධියක් නෙමේ කියන්නේ බුදුරජාණන් වහන්සේ මොනතරම් මේ හිතා ගන්න බැරි තරම් විනාශ වීමක්ද. එතකොට මේක දෙවි කෙනෙක් හිටියත් බුදු කෙනෙක් හිටියත් සිදු වෙනවාමයි. බුදුරු පහළ වෙන්නේ සීමිත කාලයක පමණයි. සරුවක්යන් වහන්සේ දේශනා කරන උපාදාවා භික්ඛවේ තථාගතානං අනුපාදාවා තථාගතානං හිතාවසා ධාතු ධම්මට්ඨිතා ධම්ම නියාමතා කියලා. සරුවක්යන් වහන්සේ නමක් පහළ වුණත් නුනත් මේ ලෝක ස්වභාවයේ ඇතිවීම නැතිවීම කියන එක හැමදාම සිදුවීමින් තියෙන දෙයක්. ඉතින් සරුවක්යන් වහන්සේ අනමතග්ග සංයුත්ත සූත්‍රයේ දේශනා කරනවා මේ දීර්ඝ සංසාරේ මේ ලෝක සත්‍යය මේ කල්ප කියන එක කොච්චර දිගද? මේ කල්ප කියන එක දිග උපමාවකින් මිසක් කියන්න පුළුවන් කමක් නැහැ වර්ෂ ගණනින්. යොදුනක් දිගපාල උස ඇති එක ඝන සෛලමේ පර්වතයක් උඩින් දේවතාවෙක් වසර 100කට වරක් යනකොට දිව සලුව තැවරීමෙන් මේ පර්වතයේ ගෙවිලා පොළවට පස් වෙනවා නම් ඊට වඩා වැඩි කාලයක් යනවා කල්පය අවසන් වෙන්නේ. යොදුනක් දිගපාල උස ඇති අබ කොටුවක් පුරවලා මුදුන් කරලා අවුරුදු 100කට වරක් එක එක ආබෑටියස් කරලා ගණන් කළත් ඒත් මේ කල්පය අවසන් වෙන්නේ නැහැ. ඊතරම්ම කල්පේ දිගයි කියන එක දේශනා කළා තියෙන උපමාවක. ඒ වාගේ කල්ප එකක්ද දෙකක්ද 100ක්ද 1000ක්ද ලක්ෂයක්ද කෝටියක්ද අසංඛේයයක්ද ප්‍රමාණ කරන්න බැරි තරම් කල්ප මේ ලෝක සත්‍යය ගමන් කරගෙන එනවා. උත්පාද ජරා මරණයන් දෙපැත්තෙන් ලෝක සත්‍යය මේ කාලයට යටත් වෙලා කාලේ අවස්ථාවන් මුහුණ පාමින් එනවා. සරුවක්යන් වහන්සේ බෝධි සම්භාර පුරන්න පටන් ගත්තේ විශ්වාසංඛ්‍ය කල්පලක්ෂයක ඉඳලා ඒ සීමිත කාලයක්. ඒ ඇර සරුවක්යන් වහන්සේ විසින්වත් කියලා නිම කරන්න බැරි තරම් දීර්ඝ කාලයක් මේ ලෝක සත්‍ය මේ හැදෙන නැසෙන කල්පයට එකතු වෙලා සුගති දුගති වල දුක් විඳින්මින් කාලය ගත කරන හැටි පහදා දුන්නා. එනිසා අන්තිමේදී සරුවක්යන් වහන්සේ දේශනා කරනවා අලමේව භික්ඛවේ එවං අනිච්චා භික්ඛවේ සබ්බේ සංඛාරා එවං අද්භවා භික්ඛවේ සබ්බේ සංඛාරා
එවං අනස්සාසිකා භික්ඛවේ සබ්බේ සංඛාරා අලමේව භික්ඛවේ සබ්බ සංඛාරේසු නිබ්බින්දිතුං අලං විරජ්ජිතුං අලං විමුච්චිතුං. මහණෙනි මේ විදිහේ මේ සංස්කාර කියන ධර්ම අනිත්‍යයි, ඇතිව නැතුව යන අනිත්‍යයි, අද්දුවයි, తాවකාලිකයි, අනස්සාසිකයි, සනසීමක් නැති දෙයකුයි. එනිසා මහණෙනි මේ සියලු සංස්කාරයන්ගේ කෙරෙහි කලකිරීම වටිනවා, නොඇලීම වටිනවා, මේ අත්හැරීම වටිනවා කියන එක පාදා දෙමින් ත්‍රිලක්ෂණ චතුරාර්ය සත්‍ය පාදා ධර්ම දේශනාව නිම කළා. අත් වශයෙන් මේ විහිිතේ මේ මොහොතේදී රෝමෝද්ගමනය වෙමින් බොහොම අභ්‍යන්තරයේ අවදි වීමකින් සිටියේ ස්වාමින් වහන්සේලාගේ හිත සමාධි වෙලා, සමාධිය තුලින් විපස්සනා ඥාන පහළ වෙලා, ඒ ආසනයේදීම සෞපලස් නසා මහා රහත් භාවයට පත් වී වදාලා. ඊළඟට මේ සම්බන්ධව දීර්ඝ විස්තර සඳහන් කරන්න ඇතත් ඒකට කාලය මදි වෙනවා. විශේෂයෙන් දැන් කල්පයක් විනාශ වෙලා නැවත ආරම්භ වීමේදී සිදුවෙන හැටි ගැනත් අපි කෙටියෙන් කියන්නම්. ඒ කියන්නේ ඉහළ බ්‍රහ්ම ලෝකෝලයේ ආයුෂ ගෙවනා වූ බ්‍රහ්මයෝ අර අලුතෙන් හටගත්ත බ්‍රහ්ම ලෝකයක පහළ වෙනවා. එතනින් නැවත දිව්‍ය ලෝකයට එනවා. නැවත මේ මනුලෝ තලයට එනවා. මනුලෝ තලේ වට ඒ කාලයේදී ඝන අන්ධකාරයි. ඒ ඇත්තන්ගේ ශරීරාලෝකයේ තියෙනවා. ඒ ඇත්තෝ ප්‍රීතිය ආහාර කරගෙන ආසේ හැසිරෙන්නේ. ආයුෂ් ප්‍රමාණය අසංකේයයි. ඉතින් ඒ ඇත්තෝ එක්කෙනෙක්ම තවත් හිතෙනවා, තවත් අයාවත් හොඳයි, තවත් අයාවත් හොඳයි එනවා. බොහෝ දෙනෙක් එනවා, කෝටි ගණන් එනවා. ඇවිල්ලා ආකාශචාරීව ප්‍රීතිය ආහාර කරගෙන මේ පොළොව තලයේ ආශ්‍රයයට එනවා. ඒ ඉන්න අතරේදී ඒ ඇත්තන්ගේ ආලෝකයට පේන මේ පොළොව තලයේ මිදිලා තියෙන ගිතෙල් මණ්ඩියක් වැනි බොහෝම රස මිහිරු ආහාරයක්. බොහොම මේ පෙනිවාගේ මිහිරි. ඒක ලෝල ಜಾති කෙනෙක් දිව ගාලා බලනවා, රස වැටෙනවා. ඒ කියන්නේ පෙර ಜಾති වලත් ආහාරයට ගිජු කෙනෙක් තමයි මුලින් මේක කරන්නේ. එයා මේක කටේ ගෑම බොහොම ප්‍රණීතයි. අනිත්‍යයට කියලා ඒක අනුභව කරන්න පටන් ගන්නවා. අන්තිමේදී ඒක ක්‍රමයෙන් අවශ්‍ය වෙනවා. දීර්ඝ කාලයකින් පසු තවත් කාලයක ඇති වෙනවා පඨවි රසය කියලා එකක්. ඒකත් අර වගේ මී පැණි වගේ මිහිරි. ඒකටත් ගිජු වෙනවා. තවත් කාලයක පහළ වෙනවා බදාලතා කියලා වැල් වර්ගයක්. ඒකත් බොහෝම මිහිරි. ඒකත් අනුභව කරන්න පුරුදු වෙනවා. ওই විදිහට යන අතරේ ඇත්තන්ගේ දිනෑටේට මේ පොළොව තලයේ ඇති වෙනවා සොයන්ජාත ඇල් වර්ගයක්. වී පොතු නැහැ, නිවුඩු නැහැ. ඒවට අවශ්‍ය දෙයක් නැහැ. ගත්ත කරල් නැවත හැදෙනවා. ඒ මොහොතේම ඒක බොහොම මිහිරි. ගිතෙල් මණ්ඩි වාගේ බොහොම මිහිරි. ඒකට කැමට පුරුදු වුණා ඒ මිනිස්යන්ගේ, ඒ උපපාදක මිනිස්යන්ගේ సంతාන ඕලාරික වෙනවා. ඒ වගේම ඒවා අනුභව කර නැත්නම්ගේ ශරීරයේ ඕලාරික වීමෙන් අහසින් යන්න බැරි වෙනවා. ශරීරාලෝකයට අතුරුදහන් වෙනවා. ඒ වගේම ඒවා ශරීරයෙන් පහ වෙන්න අවශ්‍ය වෙන දොරටුත් පහළ වෙනවා. අදෝ මාර්ග පහළ වෙනවා. පූර්ව ජාතිවල ස්ත්‍රීන්ට ස්ත්‍රී භාව, පුරුෂයන්ට පුරුෂ භාව ඇති වෙනවා. එනිසා යැත්තන්ගේ ආරක්ෂක ස්ථාන අවශ්‍ය වෙනවත් ලැබෙනවා. ඔය අතරේ හරියටම මැදින්පුර 15ක් පොහොව දවසේදී සූර්ය මණ්ඩලයේ උදා වෙනවා. ඔක්කොගේම సంతාන අවදි වුණා. හැමෝම කිව්වා හරි වාසනාවයි, හරි වාසනාවයි, හරි සූර්ය භාවයට අපිපත් වුණා නේද කියලා. මේ මණ්ඩලයේ සූර්ය කියලා නමක් කිව්වා. ඒක හැන්දෑ වෙනකොට බහලා යනකොට තවත් මේ වාගේ මුරුදු මොලොක් ඒ කියන්නේ වර්ණයේ ඇති රස ඇති බොහොම මුරුදු දෙයක් පහළ වේවා. එතකොටම චන්ද්‍ර මණ්ඩලය උදා වුණා. ඒකට තමන්ගේ කැමැත්ත අනුව පහළ වෙච්ච නිසා චන්දෝ කියලා ඇති වුණා නම. අන්න ඒ දක්වාම ලෝකයේ හැදෙමින් ප්‍රවතිච්ච කාලයයි. විවට්ට අසංඛ්‍ය කල්පයයි. ඊළඟට තමයි ඉතින් මිනිස්සු ගෙවල් දරවල හදාගෙන අවශ්‍ය ඇඳුම් පැළඳුම් නිපදවාගෙන ඊළඟට ආහාර පාන සම්පාදනය කරගෙන අලිවලන් සකස් කරගෙන ඒවා ව්‍යාප්‍යාගෙන කැමට පුරුදු වුණේ. අන්තිමේදී කොටස් බෙදා ගන්න පටන් ගත්තා. මොකද වෙන දවස්වල කරල් කඩා ගත්තාම ගන්න දේ පිරෙනවා, හැදෙනවා. නමුත් ඊට පස්සේ ගන්න කරල් නැවත හැදෙන්නේ නැහැ. එනිසා කවුරුත් එකමතිකව ලනු ගාලා වැල් ඇදලා
ඉදන් වෙන් කරගත්තා. වෙන් කරගෙන ඒවා පරිභෝග කරනකොට එක්කෙනෙක් ලෝල ජාතික මිනිසෙක් අන්සතු දෙයක් ගත්තා. දෙතුන් සැරයක් ආවාද කළා. අන්තිමේදී උන් ගහගමන ගන්න පටන් ගත්තා. ඒ හේතුවෙන් ඇති වුණා අපිට අනුශාසනා කරන්නේ ඕනේ කියලා. ඒ නිසා ඒ කාලේ හිටියේ දෙනුමින් දනුමින් උගත් කෙනෙක් පත් කරගත්ත මහා සම්මත රජ කියලා. ඒ මහා සම්මත රජතුමාගේ නම ඇතුනේ ශාස්ත්‍රීය කියලා කෙත් පාලනය කරන නිසායි. කෙත් පාලන නිසා එතුමාගේ වංශයේ ශාස්ත්‍රීය කියලා ඇති වුණා. ඔය අතර තවත් කාණ්ඩයකට පෙරේසු ආත්ම පේනවනේ කාලේ ඕපපාතික වෙන උපන්නේ. ඒ ඇත්තන්ගේ හිතුණානේ අපි හිටියේ තැන බඹලෝ යන්නට ඕනි කියලා වනගත වෙලා ධ්‍යාන වඩනවා. ධ්‍යාන වඩනකොට ඒ ඇත්තන්ගේ කියන අධ්‍යායක කියලා. ඊළඟට සමහර කෙනෙක් ධ්‍යාන වඩන්න බැරුව නැවත ගමට එනවා. ඒ ඇත්තන්ගේ කෙලස් පහ තඹු වර්තයෙන් කියලා බ්‍රාහ්මණ කියලා නමක් ඇති වුණා. ඔය අතර එක එක කටයුතු සඳහා යෙදුණා. අර වී වර්ග නැත්තම් හැල්වි වර්ග වෙළඳාම යන ඇත්ත ඇති වුණා. ඒ ඇත්තන්ගේ වෙශ්‍ය කියලා නමක් ඇති වුණා. තව ඉතින් ගෙවල් හදන අය, වැලිවලන් හදන අය, රෙදිවියන අය ඔයගොල්ලෝ ශුද්‍ර කියලා හඳුන්වුණා. මේ එකම වර්ගයේ මිනිස්සු වංශ වශයෙන් බෙදී ගිය ඇති කෙනෙක් බුදුරජාන් වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රයේදී පහදා දුන්නා. අන්තිමේදී අනුපිළිවෙලින් මේ මිනිසයන්ගේ సంతානවල කෙලෙසුන් වැඩි වීමෙන් අකුසල් වැඩි වීමෙන් ඔය කියන අසංඛ්‍යාස බෑලා දීර්ඝ කාලයක ඇවෑමෙන් තමයි දස වර්ෂයට බෑලා විනාශ වෙන්නේ. මේක බුදුරජාන් වහන්සේ පහදා දුන්න ලෝක ස්වභාවය. හේතුඵල ධර්ම ස්වභාවය. කෙනෙක් මවනවා නෙමෙයි, කෙනෙක් කරනවා නෙමෙයි, කෙනෙකුගේ වරක් ප්‍රසාදයක් නෙමෙයි, කෙනෙකුගේ සාප කිරීමක් නෙමෙයි. සත්ත්ව సంతාන තුල පහළ වෙන කුසල් හේතුවෙන් වැඩි දියුණු වෙනවා, අකුසල් හේතුවෙන් පරිහානියටපත් වෙනවා. මේ නිසා සරුවක්යන් වහන්සේ දේශනා කොට වදාලා මේ වෙනස් වීම නැවතන වෙනස් නොවන තත්ත්වයටපත් කරන්න සමතේක් ලෝකයේ නැහැ. නමුත් තම තමාගේ సంతාන තුල දියුණු කරගන්න සීල සමාධි ප්‍රඥා ගුණ මහිමේ නිසා මේ වෙනස් වෙන ලෝකයෙන් ඈතර වීමට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා තමයි සරුවක්යන් වහන්සේ දේශනා කොට වදාළේ ඉති බුද්ධෝ අභිඤ්ඤාය ධම්මමක්ඛාස භික්ඛුණං දුක්ඛසන්ත කරෝ සත්තා චක්කුමා පරිනිබ්බුතෝ. සරුවක්යන් වහන්සේ මේවා සියල්ල තේරුම් ගත් ආબોධ කරගත් ස්වයං ඥානී ආબોධ කරගෙන තමන් වහන්සේ ක්ලේශ පරිනිර්වාණයෙන් පින්වන් පිරිනුණා කියන්නේ බුදු වුණා. ගෝතුරා බුදු වුණා. බුදු වෙලා තමන්ගේ පැතුම නිසා ලෝකයට ආબોධ කරන්න අවුරුදු 45ක් වෑයම් කළා. ඒ අවුරුදු 45 මුළුල්ලේම දේශෝ අමාදහමින් සූවිසි අසංකේය 9 කෝටි 60 ලක්ෂයක් දෙන සසර දුකින් අත මිදී වෙනස් වෙන ලෝකයෙන් ඈතර වී වෙනස් නොවන සදාකාලික සෝය වෙන අමා මහ නිවන සාක්ෂාත් කළා. මෙන්න මේක නිසා සරුවක්යන් වහන්සේ මේ දේශනා තුලින් බලාපොරොත්තු වන්නේ ලෝක සත්‍යයට සැබෑ తত্ত্বය අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභතාවයන් අවබෝධ කරවා දීලා දුක්ඛේ සමුදය නිරෝධේ මාර්ගයේ කියන චතුරාර්ය සත්‍ය අවබෝධයට පත් කරලා ක්ලේශ පරිනිර්වාණය ස්කන්ධ පරිනිර්වාණය කියන කෙලෙසුන් නැසීමත් ස්කන්ධ බර වහා තැබීමත් කියන අවස්ථා දෙකටපත් වෙන හැටියට අමා මහ නිවන අවබෝධ කරවීමයි. මේ සරුවක්යන් වහන්සේගේ දේශනා තුලින් අද අපි මේ කෙටි හැඳින්වීමක් කළේ. පසුගිය දවසක සාකච්ඡා කිරීමේදී මට අහන්න ලැබුණා මේ කල්ප විනාශයේ ලෝක විනාශයේ සම්බන්ධ කරුණු තව මහ ජනතාවට දැනගන්න සැලසුනොත් හොඳයි කියන මේ ආරාධනෙ. ඒ නිසා අද මේ කාරණේ ඉදිරිපත් කරන්න යෙදුනේ. නැත්තම් මොනතරම් ධර්ම දේශනා අපට තව තියෙනවද? ඒ සීලම දේශනාවන් සරුවක්යන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා වූ සුවිසුද්ධ දේශනා බැවින් අපි ඒ අවස්ථාව ගැන නැවත සලකා බලනවා. ඇත්ත වශයෙන් මේ කාලය තුලම ධර්ම දේශනාදීට යන්නේ නැහැ. අසනීපකම් නිසා එක්තැන් වී බොහොම විවේකව මගේ කටයුතු කරගෙන ඉන්නේ. ඉතින් මේ අවස්ථාව මේ දායක සමිතිය බලවත් ඉල්ලීම නිසා විශේෂයෙන් අවගයන් ඇමරිතුමත් මේ මැතිනියක් දෙන්නාගේ උනන්දු නිසා මේ ධර්ම දේශනාවට අපි ඉදිරිපත් වුණා. හැබැයි තවදුරට මේ වාගේ දේශනා කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. පසුගිය කාලයේහි මේ සම්බන්ධව අපි නිතර සාකච්ඡා ධර්ම දේශනාදීට ආරාධනා එවන බැවින්
ඉන්නේ තැන ඉඳගෙන ධර්ම දේශනා කරන්න හැකි නම් කොච්චර පහසුවක් වේද කියලා. ඒකටත් අවස්ථාව සැලසේවා කියලාම ප්‍රාර්ථනා කරනවා. ඊළඟට දැන් අද මේ දේශනාවේ අරමුණ විශේෂයෙන් මගේ ජන්මදිනය කියලායි බොහෝ දෙනා හිතන්නේ. ජන්මදිනය කියන එකේ තේරුම අත්වශයෙන්ම දුක්ඛ සත්‍යයක් පහළ වීම නේද? දුක්ඛ සත්‍යය පහළ වීම තමයි ප්‍රතිසන්දි ගැනීම. මව කුසෙන් විහිවීම. යාගිල ඊළඟට බෙහෙවතෙන් පටන් ඉතින් ජීවත් කරවීම. ඒ ඔක්කොම දුක්ඛ සත්‍යය. අවුරුදු 75ක් ජීවත් වුණා කියන්නේ දුක්ඛ සත්‍යයක් පරිහරණය කළා. ඒ දුක්ඛ සත්‍ය අද නෙමෙයි කල්ප කෝටි අසංඛ්‍ය ගණන් තිස්සේ මේක අදාදා තමයි ඇවිල්ලා තියෙන්නේ. එක විදිහෙන් නෙමෙයි. අනන්ත අපරිමාණ දුක්ඛ ධර්මයන්ට පාත්‍ර වෙමින් අනන්ත අපරිමාණ සැප සම්පත් වලට පාත්‍ර වෙමින් තමයි මේ ස්කන්ධ පරිහරණයේ දිගට ඇවිත් තියෙන්නේ. නමුත් අපි අද සසොංගත වෙලා බුදු සසුනට උරදීලාදී සසුන් පිළිවෙත් පුරන්නේ මෙන්න මේ වෙනස් වෙන ලෝකයෙන් එතර වේ වෙනස් වෙන සදාකාලික අමාම නිවන් සුව පිණිසයි. අත වශයෙන් මගේ මේ ජීවන චරිතය ගැන මම විශ්වාස කරන්න මෙතෙන්දී කාලය ගන්නෙත් නෑ කැමැත්තකුත් නෑ. කුඩාම කාලේ අතදරුවා කාලේ මට හිතලා තෙවන මං කෙටි කාලයක් ජීවත් වෙන්නේ. මම මහාන වෙන්න ඕනේ මම මුලින් හිටියේ තැනට යන්න කියලා. මුලින් හිටියේ තැන හිතට තේරෙනවා. කියා ගන්න තේරෙන්නේ නෑ. ඊළඟට ඉතින් අකුරු කරන කාලයේදී මගේ වැඩිමල් සහෝදරයාට අකුරු කියන්න නැකතක් තිබුණේ. ඒ නැගදර මම ඉස්සෙල්ලාට පැනලා අකුරු කියේ. ඒ වගේ අධ්‍යාපන කාලයේ දක්ෂතාවයෙන් ඉගෙන ගත්ත නිසා මගේ ගුරුවරු මට බොහෝම හිතවත් උපකාර කළා. උසස් අධ්‍යාපන ආයතනයට දාන්න මාව සූදානම් කරලා තිබුණා. මං කිව්වා මට එපා. මං පැවිදි වෙන්න ඕනේ. පාසල් ළමුන් මට කිව්වා අපිට ඉතා හොඳ ගුරුවරයෙක් වෙලා ඇයි නේද කියලා. මං කිව්වා නෑ මං ගුරුවරයෙක් වෙන්නේ නෑ. මං පැවිදි වෙනවා. ඒකට සුදුසු අවස්ථාව ලැබුණා. වාසනාමේදී සිල් සමාදන් වෙන්න පුරුදු වුණා වැඩි හිටියන් එක්ක. පුරා කාලයේ පටන් ආගමනුකූලව ජීවත් වුණා. ආරණ්‍ය සේනාසනයේ සම්බන්ධ වුණාට පස්සේ වඩාත්ම උනන්දුවෙන් ඒ කටයුතු දෙන්න අපට අවස්ථාව ලැබුණා. ඒ නිසාම පැවිදි වීමේ අවස්ථාව වාග්ය උදාපත් වුණා. පැවිදි වෙලාදට මම හිතන අවුරුදු 57ක් පෙරලා තියෙනවා. ගෙදරින් ඇවිල්ලා අවුරුදු 58ක් වෙනවා. කවදාකවත් නැවත ආපසු ගෙදර යන්න හිතුවේ නෑ. කවදාකවත් හිතේ පසුබට වීමක් ඇති වුණේ නෑ. කවදාකවත් මං අනුන්ව දොස් කියලා නෑ. අනුන් හෙලා දැකලා නෑ. අනුන් තෝජන කරලා නෑ. ඒ වගේම කවදාකවත් කෙනෙකුට මං වෛර කරලා නෑ. අනිත් අයමට කොයිතරම් දැන්නක් දෙඩුවක් දොස් කීවත් මං ගණන් ගන්නේ නෑ. ඇත්තම මෛත්‍රී කරනවා. ඒ තරමට අපි හිත හදාගෙනයි සසුන් පිළිවෙත් පුරන්න ඉදිරිපත් උනේ පිළිවෙත් පුරන්නේ. ඉතින් ඒ කාලය තුල ගෙවිච්ච කාලය තුල අද ඊ වගේ මතකයි. ඒ ගත වෙච්ච කාලය තුල හොඳම ගුරුවරු අපට ලැබුණා. හොඳ සම්බ්‍රාහ්මචාරීන් වහන්සේලා අපට ලැබුණා. හොඳම වාසනාවන්ත පුණ්‍යවන්ත දායක මඬුළු අපට ලැබුණා ගියේ තැන. ඒ හැමදෙනාගේ උපකාර පිහිට ඇතුව අපි මෙතෙක් කාල සසුන් පිළිවෙත් පුරාගෙන ඉදිරියටම ආවා. සංස්කාරයන්ගේ ස්වභාව හැටි තමයි මේ අසනීප වෙනවා, ලෙඩ දුක් වෙනවා, ඒවත්ින් අනිවාර්යයි. ඒවා කාට සාධාරණයි. ලෞතර බුදු වුණත් අසනීපකම් ඇති වෙලා තියෙන රාතන් වහන්සේලාටත් තියෙනවා. ඒ නිසා ඒවා පොදු සිදුවීම්. ඒවා ගැන අපි සංවේගී වෙන්නේ අවබෝධ කරගන්න තමයි මහන්සි වෙන්නේ. ඒ නිසා අද මේ ධර්ම දේශනා අවස්ථාව මීට පෙර කවදාකවත් මේ ස්ථානේ මෙහෙම කරලා නැහැ. මේ වගේ සරුව රාත්‍රික දේශනාවම නැත්තම් පැයක තරම් දේශනා කරලා නැහැ මෙතන. සුළු වේලාවක් පැය භාගයක් විනාඩි 40ක් තරම් තමයි කෙටි කාලික දේශනා කරන්නේ බොහෝ සෙයින් වස් අවසානයේ පින්කම් වල. නමුත් මේ දවස්වල මේ අර මුලින් සඳහන් කළා තවන මේ වටේට නාගස්වල මල් පිපිලා. වන පරිසරයේ බොහෝම ප්‍රසන්නව පවතිනවා. ඉතින් ඒ කාලේ අවස්ථාවක මේ ධර්ම දේශනාවක් මෙතෙන්දී පවත්වන්න ලැබීම ගැන මම සන්තෝෂ වෙනවා. එසේ නමුත් පසුගිය දවසේ මට බණ කියන්න අවස්ථාවක් ලැබුණා. එදා මම හොඳටම ගිලන් වෙලා හිටියේ. ඒ කියන්නේ ශරීරයේ රුධිර පීඩනය අන්තිමට බහලා තිබුණා. මට බණ කියා ගන්න අපහසු වුණා. ඒ නිසා වෙනේ ස්වාමීන් වහන්සේ නමක් ලවා බණ ටික දේශනා කිරීම මම ඊට මුලින් විනාඩි 5ක 10ක තරම් කෙටි අනුශාසනාවක් කළ ඇඳට ගියා. අදට ගිහින් බැලුවාම දොස්තර කෙනෙක් ඇවිල්ලා පරීක්ෂා කළා. හොඳටම ප්‍රශ්න වැඩි වෙලා.
ඉතින් බෙහෙත් අරගෙන තමයි ආපසු එන්න සිද්ධ වුනේ. ඒ වාගේ මේ දිග දේශනා කරන්න සමහර විට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ නිසා තමයි අද මේ අවස්ථාව සලසා ගත්තා. ඒ ගැන මම ස්තුතිවන්ත වෙනවා. උදේ පාන්දරම ප්‍රතිකාර සලසාගෙනයි මේ ආවේ. ඒ නිසා මෙතෙක් වේලා පින්නතුන් බොහොම ගෞරව සම්ප්‍රයුක්තව සංඝ රත්නය පිළිගත්තා. ඉලි අරගෙන ඊටාම ගෞරවයෙන් පහන් පූජා කළා, මල් පූජා කළා, සුවඳ දැල්වලා ඊළඟට ධර්මාසනයේ වඩා හිඳුවලා බොහොම ගෞරවයෙන් සීලයක පිළිලා මෙතෙක් වේලා මේ දේශනෙට සවන් දුන්නා. ඇත්ත වශයෙන්ම මේවා අහන්න තව දැනගත යුතු දේවල් රාශියක් තියෙනවා. නැවත නැවත සාකච්ඡා කරමින් ධර්ම ශ්‍රවණය කරමින් ආબોධ කරගන්න මම ආරාධනා කරනවා. මෙතෙක් වේලා අපවිසින් මේ පැවැත් වූ ධර්ම දේශනාව තුළින් යම්තා කුසල සම්භාරයක් හිතේ පහළ වුණා නම්, සවන් දීමින් යම්තා කුසල සම්භාරයක් පහළ වුණා නම්, ඒ සියල්ලම ලෝතර බුදුරජාන් වහන්සේගේ ශ්‍රී මුඛෙන් දෙසූ දේශනාවක් ගැන හැඳින්වීමක් බැවින් ලෝට පිහිට වෙන්නේ ලෝ පහළ වී වදාළ සරුවක්යන් වහන්සේගේ තේපාද පත්ම මූලයේ මේ කුසල සම්භාරයේ බුද්ධ පූජාවක් වේවා කියලා අපි ගෞරව කරනවා. නාලෝතර ශ්‍රී සද්ධර්ම ධාතු ඉදිරියේ ධර්ම පූජාවක් වේවා. ආර්ය මහා සංඝ රත්නයේ ඉදිරියේ සංඝගත පූජාවක් වේවා. මේ දේශනා කරන කාලයේ තුලදී අපි දෙපාර්ශ්වයේම සංකාන තුල පහළ වූ නාම රූප ඒ තැනම ඇතුව නැතුව ගිය අනිත්‍යයි. ඇතීමින් නැතීමින් නිරතුරු පෙළුණා දුකයි. කැමැතිසේ නොපවතී ගිය අනත්තයි පිළිකුල් බැවින් අසුභයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ සියලු සංස්කාර පරමාර්ථ වශයෙන් ඊළන සංකත සංතාප විපරිණාම ස්වභාවයෙන් යුක්ත වන බැවින් දුක්ඛ සත්‍යයි. ඒ දුක ඇති කරන ආයෝහන නිදාන සංයෝග පරිබෝධාර්ථයෙන් යුක්ත වන පූර්ව භව තෘෂ්ණාව දුක්ඛ සමුදය සත්‍යයි. ඒ දෙකෙන්ම තොර වූ නිස්සරණ විවේක අසංක තමතාර්ථයෙන් සමන්වාගත වන සාන්ත නිවන දුක්ඛ නිරෝධාරි සත්‍යයි. දුක්ඛ සත්‍යය පිරිසිඳමින් ආબોධ කරගන්නේ, සමුදය සත්‍යය ප්‍රහාණ කරමින් ආબોධ කරන, නිරෝධ සත්‍යය ප්‍රත්‍යක්ෂ කරමින් අරමුණු කර ආબોධ කරන, නීයාන හේතු දර්ශන අධිපති අර්ථයෙන් සමන්වාගත වන ආර්ය අෂ්ටාංගික මාර්ග සත්‍යයි. අනන්ත පරිමාණ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා විසින් ආબોධ කරන ලද මේ ගාම්භීර වූ දකීමට දුෂ්කර බැවින් දුර්දශ වූ, ආબોධ කිරීමට දුෂ්කර බැවින් දුරනුබෝධ වූ, එසේ නම ශාන්ත වූ, ප්‍රණීත වූ, තර්කයෙන් දැසගත නොහැකි බැවින් අතර්කාවචර වූ, අතිශයින් සියුම් බැවින් ප්‍රණීත වූ, එවැගේම නුවණැති උතුමන් විසින්ම ආબોධ කළ හැකි බැවින් පඬිත වේදනීය වූ මේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අපේ දෙපාර්ශ්වයටම අජරාමර ශාන්ත අමා මහ නිවන් සුව පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරන් රක්ඛන්තු ත්වං සදාති. සීලේක පීඨා ධර්ම ශ්‍රවණය කිරීමෙන් මෙතෙක් වේලා රැස්පත් කරගත් සීල කුසල සම්භාර ධර්මයේ සින්වා සෑම දිනාටම පාරමිතා බාටපත් වී මෙලොව පරලොව ජයගෙන සපිරිවරින් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ ආબોධ කොට වදාළ ගාම්භීර චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන් සුවමත් වේවා කියලා අපි මෛත්‍රී කරන අතරේ අපව හදා වඩාගත් ආදරණීය දෙමව්පියන් දෙදෙනාට අපට නිවන් මඟ ආලෝකමත් කර දුන්නේ අති පූජනීය ආචාර්ය උපාධ්‍යාය මහින්යන් වහන්සේලාට මේ සීල කුසල සම්භාරයේ අත්‍යමින් උතුමන් වහන්සේලා ලෝතුරා බුදු බව ලබත්වා කියලා ගෞරව කරමු. සුපින්වත්නි, ධර්මදේශනාව පවත්වා වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහෝපාධ්‍යාය ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවෙහි අධිපති
මහා කම්මඨානාචාර්ය ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය පරම පූජනීය නා උයනේ අරිය ධම්ම මහා ස්වාමීන් වහන්සේට උතුම් නිවන් සුව අත්පත් වේවා කියා අප ප්‍රාර්ථනා කර සිටිනවා. උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් සම්පත් සාක්ෂාත් කර ගැනීම පිණිස උන්වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබේවා කියා අප ප්‍රාර්ථනා කරනවා. දැන්